පන්තියේ අපි අවසාන වශයෙන් කතා කළේ ලැබීම් ජර්නල් සහ ගෙවීම් ජර්නල් සම්බන්ධ අභ්‍යාස. එතකොට මේ ලැබීම් ජර්නල් ගෙවීම් ජර්නල් සම්බන්ධ අභ්‍යාස අපි මෙතරම් ප්‍රමාණයක් සාකච්ඡා කළේ ඉදිරියේදී ඒ කියන්නේ අපි ඊළඟ මාසයේදී ආරම්භ කරන ප්‍රධාන මාතෘකාව බැංකු සැසඳුම් ප්‍රකාශන මාතෘකාවට ඊටාම අත්‍යවශ්‍ය වන කොටස නිසා අපි මේ කොටසට මුල පුරන ඒ කොටසට ඊටාම වැදගත් වෙන තවත් කොටසක් අද දිනේදී අපි සාකච්ඡා කරන්න යන්නේ. ඒ තමයි මේ ලැබීම් ගෙවීම් ජර්නල් සම්බන්ධව මුදල් පාලන ගිණුමේ ගනුදෙනු සටහන් කරලා මේක බැංකුවක් පාර්ශවයේ කොහොමද පොත්පත්වල ලියන්නේ කියන එක පිළිබඳව අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒකයි. අපි පුංචි උදාහරණයක් අරගෙන මේ කොටස සිද්ධාන්තමය වශයෙන් සාකච්ඡා කිරීම ආරම්භ කරමු. right ලියාගමු අපි පුංචි උදාහරණයක් ලියන්න. එක්තරා ව්‍යාපාරයක පහත තොරතුරු එක්තරා ව්‍යාපාරයක පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. එක්තරා ව්‍යාපාරයක පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. ඒ යටතේ ලියාගමු අපි උදාහරණ 1. උදාහරණ 1. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. ඒ යටතේ 1.1 මුදල් ශේෂය රුපියල් 50යි රුපියල් 1000 වලින් උඩින් රුපියල් 1000 කියලා දාලා 50යි. ඊට පස්සේ තියෙනවා මුදල් ලැබීම. ඒ යටතේ ಜಾති 4ක් විකුණුම් කියන අපිට විකුණුම් ණය ගැති ලැබීම විවිධ ආදායම් වෙනත් විවිධ ආදායම් වෙනත් මෙතන දාන්න 100යි 120යි 70යි 60යි. මෙතන මුදල් ගෙවීම ඒ යටතේ මුදල් ගෙවීම මේ යටතේ ගැනුම් 90යි ණය හිමි ගෙවීම 110යි විවිධ වියදම් 40යි වෙනත් 50යි වෙනත් 50යි. අමතර තොරතුරු ඒ යටතේ 1 ආරම්භක ශේෂාතර අසමානතාවයක් නැත. ආරම්භක ශේෂාතර අසමානතාවක් නැත. ආරම්භක ශේෂාතර අසමානතාවක් නැත. 2 සියලුම ගනුදෙනු නිසි පරිදි බැංකුවේ වාර්තා වී ඇත. නිසි පරිදි බැංකුවේ වාර්තා වී ඇත. යටි ලියන අවශ්‍ය වන්නේ 1 මුදල් පාලන ගිණුම 2
බැංකුව විසින් පිළියෙල කර තිබූ. දෙක බැංකුව විසින් පිළියෙල කර තිබූ. බැංකුව විසින් පිළියෙල කර තිබූ. බැංකු ප්‍රකාශය. ඔන්න දරුවෝ අලුත් කොටසක් අපි සාකච්ඡා කරන්න යන්නේ. ඊටාම හොඳින් බලා ගන්න මේ කොටස. රූල් කරගමු අපි ප්‍රධාන ගිණුමක් මාත් එක්කම පළවෙනි ගාන හදන්න. ප්‍රධාන ගිණුමක් රූල් කරගන්න. පල්ලෙහාට රූල් 6ක් 7ක් තියෙන්න. ගිණුම නම් කරගන්න මුදල් පාලන ගිණුම. ගිණුම නම් කරගන්න මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුම. ඊට පස්සේ අපෙන් ඉල්ලනවා බැංකු ප්‍රකාශයක්. ඒ නිසා මෙන්න මේ ආකාරයට වටිනාකම් තීරු 3ක් සහිතව. වටිනාකම් තීරු 3ක් සහිතව. කෙලවරෙන් රුපියල් 1000 කියලා දාලා වටිනාකම් තීරු 3ක් සහිතව බැංකු ප්‍රකාශය. මේකේ ළමයි තීරු 3 නම් කරගන්න හර බැර ශේෂය. හර බැර ශේෂය. හර තීරුව, බැර තීරුව සහ ශේෂය තීරුව. හර බැර ශේෂය. කොයික්මනි රූල් කළ ඉවරද? දැන් අපි ගත්ත මේ පුංචි උදාහරණය තමයි අපි හදන්න යන්නේ. මේ මූලික මූලධර්ම ටික මේකෙන් ඉගෙන ගන්න හොඳින්. මොකද මේක අවශ්‍ය වෙනවා. මෙන්න මේ සම්බන්ධතාවයේ ගිණුම් තැබීම අවශ්‍ය වෙනවා. right. ඉස්සෙල්ලාම දරුවෝ අපි විශාල අභ්‍යාස ප්‍රමාණයක් හදලා ලබාගත් දැනුමෙන් මුදල් පාලන ගිණුම හැදුව හැකි. කොහොමද හදන්නේ? මුදල් වල තියෙන්නේ ආරම්භක ශේෂය මොන පැත්තේද? හර පැත්තේ. ලැබීම් ටික දාන්නේ මුදල් පාලන ගිණුමේ මොන පැත්තේද? හර පැත්තේ. ගෙවීම් ටික දාන්නේ මුදල් පාලන ගිණුමේ මොන පැත්තේද? බැර පැත්තේ. එහෙනම් අපි දාමු මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය දාන්න හර පැත්තේ. ඉදිරියට ගෙන ගියා කියලා. ඉදිරියට ගෙන ගියා කියලා. කීයක් තියෙන්නේ? 50යි. දහස් වලින් හදන්නේ. මෙතන ලියන්න විකුණුම්. ණය ගැති පාලන. විවිධ ආදායම්. වෙනත්. දාන ලැබීම් වල වටිනාකම් ටික 100යි 120යි 70යි 60යි. ගෙවීම් ටික දාන්න බැර පැත්තේ. ගැනුම් ණය හිමි පාලන විවිධ වියදම් වෙනත්. දාන්නේ වටික 90යි 110යි 40යි 50යි. දැන් රෝලක් ඉතුරු කරලා ගිණුම තුලනය කරමු. රෝලක් ඉතුරු කරලා ගිණුම තුලනය කරමු. මේ පැත්ත වැඩි 0යි 5යි 2යි 7යි 14යි 6යි 20යි. දෙකක් ඉතුරුයි 4යි 400යි. මේ පැත්තේ තියෙන්නේ 200යි 290යි. එතකොට වෙනසක් එනවා 110ක. ඒක ලියන්න පහළට ගෙන ගියා. අනිත් පැත්තෙන් ඉදිරියට ගෙන ගියා කියලා 110යි. ඕක ඔයා මීට කලින් ඉගෙන ගත්තා. මීට කලින් ඉගෙනගෙන තියෙනවා. දැන් ඔයා බලන්න යන්නේ දරුවෝ කොහොමද මේක බැංකුවක් විසින් ගිණුම්ගත කරන්නේ කියලා. මේ ඇවිල්ලා කවුද ගිණුම්ගත කළේ? ව්‍යාපාරය. මේ ගිණුම්ගත කරන්නේ කවුද? බැංකුව. මෙන්න බලන්න දරුවෝ මෙතන කියනවා පැහැදිලිව කාරණා දෙකක්. එකක් තමයි ආරම්භක ශේෂ අතර අසමානතාවයක් නැහැ. ඒ කියන්නේ මේ තියෙන 50ම
බැංකු ප්‍රකාශයේ ආරම්භක ශේෂය වන වග. දෙවෙනි කාරණය තමයි සියලුම ගනුදෙනු නිසි පරිදි බැංකුවේ වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සියලුම දේවල් බැංකුවේ පොත්වල වාර්තා වෙලා තියෙනවා කියන එක කියනවා. ඉස්සෙල්ලා අපි මූලික කාරණේ මූලික උපකල්පනේ ඉඳන් හදන්නේ. එහෙනම් මෙන්න මෙහෙමයි මාත් එක්කම හදාගෙන යන්න. ඉස්සෙල්ලාම ආරම්භක ශේෂ අතර අසමානතාවයක් නැහැ කියපු නිසා මෙන්න මේ ආරම්භක ශේෂය කීයක් තියෙනවද බැංකුවේ? ශේෂය තීරුවේ දාන්න 50යි. මේ තියෙන ශේෂය ඊළඟට දරුවෝ මේකේ දින මුකුත් අපිට දීලා නැහැ. දින මුකුත් දීලා නැති නිසා අපි ඉස්සෙල්ලා ලැබීම් ටික ගමු. ලැබීම් ටික අපි මුදල් පාලන ගිණුමෙන් නම් දැම්මේ මොන පැත්තේද? හර පැත්තේ. ළමයි බැංකුව දාන්නේ අපේ ගිණුමේ බැර පැත්තේ. ඒකට හේතුව තමයි දරුවෝ මුදල් කියන්නේ නැත්නම් බැංකු ශේෂය කියන්නේ අපිට නම් වත්කමක්. අපිට නම් මොකද්ද? වත්කමක්. හැබැයි ළමයි බැංකුවේ තියෙන මුදල් කියලා කියන්නේ බැංකුව පැත්තෙන් වගකීමක්. ඇයි ඒක බැංකුව පැත්තෙන් වගකීමක් වෙන්නේ දරුවෝ? ඇයි ඒක බැංකුව පැත්තෙන් වගකීමක් වෙන්නේ? අපි සල්ලි ඉල්ලපුවාම බැංකුව දෙන්න ඕනේ. ඒ නිසා අපි සටහන් කරන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ තමයි බැංකුව සටහන් කරන්නේ. එහෙනම් දරුවෝ මෙන්න මේ මුදල් ලැබීම් ටික තියෙනවා. මේ මුදල් ලැබීම් ටික බැංකු ප්‍රකාශය දාන්නේ මොන පැත්තේද? බැර පැත්තේ. දාමු අපි බැර පැත්තේ. ඉස්සෙල්ලාම තියෙනවා විකුණුම්. ඊළඟට තියෙනවා ණයගැතියන්ගෙන් ලැබීම්. කාටද විකුණුම්? අනිත් එක ණයගැතියන්ගෙන් ලැබීම්. ළමයි මේවට චෙක් අංක දෙනවා ඉස්සරහදී. නමුත් අපි දැනට මේ ණයගැති ලැබීම් කියලා සටහන් කරන්නේ. එතකොට මේ විකුණුම් සහ ණයගැති ලැබීම් කියලා සටහන් කරන්නේ අපිට චෙක් අංක දුන්නොත් චෙක් අංක දෙන්නේ. එතකොට මේ විකුණුම් ණයගැති ලැබීම් විවිධ ආදායම් වෙනත් වලින් අපිට සල්ලි ලැබිලා තියෙනවනේ ළමයි. මේ ලැබිච්ච සල්ලි අපි බැංකුවේ ගිහිල්ලා තැන්පත් කරලා තියෙනවා. එහෙනම් මේකේ අපේ ලියවෙන්නේ මොනවා කියලාද? තැන්පතු කියලා. ඒක චෙක් තැන්පතු වෙන්න පුළුවන්, මුදල් තැන්පතු වෙන්න පුළුවන්, තැන්පතු කියලා. එතකොට ඒකේ චෙක් නම්බර එකක් සමහර වෙලාවට දෙන්න පුළුවන්. තැන්පතු කියලා. තැන්පතු කියලා. අපි තැන්පත් කරපුවා. එහෙනම් මේකේ හර තිබුණා නම් මේ තැන්පතු දාන්නේ මේකේ මොන පැත්තේද? බැර පැත්තේ. තැන්පතු දාන්නේ බැර පැත්තේ. කීයක් තියෙන්නේ? 100කුයි 120කුයි 70කුයි 60කුයි. මේකේ හර තියෙන ඒවා මේකේ බැර. ඊළඟට තමයි මේ පැත්තේ තියෙන්නේ අපි ගෙවපුවා. අපි කිව්ව විධිමත් ව්‍යාපාරයක් සල්ලි ගෙවන්නේ චෙක් වලින්. ඒ නිසා ඔය තියෙන චෙක් වලින් ගෙවපුවා මේකේ බැර පැත්තේ තියෙන ඒවා මේකේ දාන්නේ මොන පැත්තේද? හර පැත්තේ. ලියන්නේ චෙක් කියලා. ඔයාලට චෙක් නම්බර එකක් ඉස්සරහා ගණන් වල ඔයාලට හම්බෙයි. චෙක් කියලා ලියන්නේ. හතරක් තියෙනවා. නිසි පරිදි සටහන් වෙලා තියෙනවනේ. ඒ කියන්නේ හතරම ලියවිලා තියෙනවා. චෙක් කියලා. කීයක් තියෙන්නේ? 90කුයි 110කුයි 40කුයි 50කුයි. දැන් ළමයි අපි බලන්න ආරම්භක ශේෂය දැම්මා. මේකේ හර පැත්තේ තියෙන ඒවා නිසි පරිදි මේකේ බැර පැත්තේ දැම්මා. මේකේ බැර පැත්තේ තියෙන ඒවා නිසි පරිදි මේකේ හර පැත්තේ දැම්මා. දැන් අපි අවසාන පියවරට එන්නේ. ඒ අවසාන පියවර තමයි ළමයි අවසාන ශේෂය ගත්තේ. අවසාන ශේෂය ගත්තී ළමයි මේ බැර ඒවා. බැර වෙනවා කියලා අපි බැංකුවට දාපුවානේ. දාපුවා තියෙන ශේෂයට එකහු වෙවි යන්න ඕනේ. 50යි 100යි මාත් එක්කම හදමු. 150යි 150යි 120යි 270යි 270යි 70යි 340යි 340යි 60යි 400යි. දැන් ළමයි හර වෙච්ච ඒවා අඩු වෙවි යන්නේ. 400න් 90ක් ගියාම 310යි. 310න් 110ක් ගියාම 200යි. 200න් 40ක් ගියාම 160යි. 160න් 50ක් ගියාම 110යි. ළමයි මේ නිසි පරිදි සටහන් වුණාම මෙන්න මෙතනින් එන ශේෂය මෙතනින් එන ශේෂයට මොනව වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. මොනව වෙන්න ඕනේද?
සමාන වෙන්න ඕනේ. ඇයි ඒ සමාන වෙන්නේ? මෙන්න මේ කාරණේ නිසා. සියලුම ගනුදෙනු නිසි පරිදි බැංකුවේ මොනව කරලා තියෙන නිසාද? වාර්තා වෙලා තියෙන නිසා. එහෙමනම් අපි ඔය කතා කළේ මුදල් පාලන ගිණුමක් හදන්නේ කවුරු විසින්ද? ව්‍යාපාරය විසින්. ඒ වගේම බැංකු ප්‍රකාශය හදන්නේ කවුරු විසින්ද? බැංකුව විසින්. එහෙනම් මේ එකම ගනුදෙනු කට්ටලයක් එහෙම නැත්නම් එකම ගනුදෙනු සමූහයක් දෙපාර්ශවයක් විසින් පොත්පත්වල ලියන විදිහ තමයි අපි මේ ගානෙන් මොනවා කළේද ඔයාලට සාකච්ඡා කළේ. දැන් අපි එහෙනම් තව උදාහරණයක් අරගෙන මේ විදිහම උදාහරණයක් අරගෙන ඉක්මනින් මුදල් පාලන ගිණුම සහ බැංකු ප්‍රකාශය පිළියෙල කරමු. ලියා ගන්න උදාහරණ දෙක. උදාහරණ දෙක. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. ඒ යටතේ ලියා ගන්න 1.1 මුදල් ශේෂය උඩින් රුපියල් 1000 කියලා 120යි. 120යි. මුදල් ලැබීම. මුදල් ලැබීම. ඒ යටතේ විකුණුම් 150යි. ණයගැති ලැබීම් 100යි. විවිධ ආදායම් 50යි. වෙනත් ලැබීම් 110යි. ගෙවීම් ගැනුම් 120යි. ණය හිමි ගෙවීම් 90යි. විවිධ වියදම් 60යි. වෙනත් වියදම් වෙනත් ගෙවීම් 40යි. වෙනත් ගෙවීම් 40යි. අමතර තොරතුරු. අමතර තොරතුරු 1 ආරම්භක ශේෂාතර. ආරම්භක ශේෂාතර අසමානතාවයක් නොමැත. ආරම්භක ශේෂාතර අසමානතාවයක් නොමැත. අසමානතාවයක් නොමැත. 2 සියලුම ගනුදෙනු. සියලුම ගනුදෙනු නිසි පරිදි. සියලුම ගනුදෙනු නිසි පරිදි බැංකුවේ පොත්වල වාර්තා වී ඇත. බැංකුවේ පොත්වල වාර්තා වී ඇත. බැංකුවේ පොත්වල වාර්තා වී ඇත. යටින් ලියන අවශ්‍ය වන්නේ 1 ව්‍යාපාරයේ පොත්වල දැක්වෙන. 1 ව්‍යාපාරයේ පොත්වල දැක්වෙන මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුම. 2 බැංකුවේ පොත්වල දැක්වෙන. බැංකුවේ පොත්වල දැක්වෙන බැංකු ප්‍රකාශනය. බැංකුවේ පොත්වල දැක්වෙන බැංකු ප්‍රකාශනය. right බලන්න ඉක්මනට බෝඩ් එකේ සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා ගාන ඇසුරෙන් උදාහරණ දෙක හදන්න. ඊටාම ඉක්මනින් අපි බෝඩ් එකේ සාකච්ඡා කරනවා. ඉස්සෙල්ලා තනියම හදන්න. බෙදා ගන්න එපා දරුවෝ.
කොයි ඉක්මනින් ඉවරද? බලන්න මුදල් පාලන ගිණුම ආරම්භක ශේෂය 120යි, විකුණුම් තියනවා 150යි, ණය ගැති පාලන 100යි, විවිධ ආදායම් 50යි, වෙනත් ලැබීම් 110යි. ගෙවීම් ටික බැර පැත්තේ දා ගන්නවා. ගැනුම් වල 120යි, ණය හිමි ගෙවීම් වල 90යි, විවිධ වියදම් වල 60යි, වෙනත් ගෙවීම් වල 40යි. දැන් මේ පැත්තේ හර පැත්ත වැඩි 0යි, 7යි, 5යි, 12යි, 1යි, 13යි, එකක් ඉතුරුයි. මෙතන 5යි, 530යි. මේ පැත්තේ දානවා 530යි. මෙතන බලනවා 120යි, 210යි, 100යි, 310යි. 310ක් ගියාම මෙතන 220ක් ඉතුරු වෙනවා. 220ක් ඉතුරු වෙනවා. 220ක් ඉතුරු වෙනවා. 220ක් ඉතුරු වෙනවා. දැන් අපි බලමු බැංකු ප්‍රකාශය. හොඳට බලා ගන්න දරුවෝ. බැංකු ප්‍රකාශය ආරම්භක ශේෂය දා ගන්න උඩම මෙතන 120යි. ඒ වගේම හර පැත්තේ තියෙන තැන්පතු ටික මේකේ දාන්නේ බැර පැත්තේ ලැබිච්ච ඒවා. ලැබිච්ච ඒවා බැංකුවට 150යි, 100යි, 50යි, 110යි. ගෙවපුවා ටික චෙක් නිකුත් කරපුවා මේ පැත්තට දානවා. 120යි, 90යි, 60යි, 40යි. දැන් අපි ශේෂය තීරුව හදාගමු. 120යි, 150යි, 270යි, 100යි, 370යි, 100යි, 370යි, 50යි, 420යි, 110ත් එක්ක 530යි. දැන් මේක අඩු කරගෙන යනවා. 530න් 120ක් ගියාම 410යි. 410න් 90ක් ගියාම 320යි. ඒකෙන් 60ක් ගියාම 260යි. 260න් 40ක් ගියාම 220යි. අන්න බලන්න ළමයි නිසි පරිදි බැංකුවේ සටහන් වුණා නම් හරිද? මුදල් පාලන ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට මොනවා වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. ලියන්නේ අඩිත් අර ලකුණක් දාලා. දෙපාර්ශවයේම පොත්වල ගනුදෙනු නිසි පරිදි සටහන් වූයේ නම් දෙපාර්ශවයේම පොත්වල ගනුදෙනු නිසි පරිදි සටහන් වූයේ නම් ගනුදෙනු නිසි පරිදි සටහන් වූයේ නම් දෙපාර්ශවයේම පොත්වල ගනුදෙනු නිසි පරිදි සටහන් වූයේ නම් මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂයට සමාන විය යුතුය. බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂයට සමාන විය යුතුය. අවසාන ශේෂයට සමාන විය යුතුය. අවසාන ශේෂයට සමාන විය යුතුය. right. මේ තියෙන්නේ 220ට මේ 220 සමාන වෙන්න ඕනේ. ඔන්න ළමයි එනම් මූලික අවස්ථාව හරි. දැන් අපි පොඩ ඇඩ්වාන්ස් කරනවා ගානේ. ඒ තමයි දරුවෝ මෙන්න මේ ගානේ අපිට දින දීලා තිබුණොත්. මේ දින දීලා තිබුණොත් මුදල් පාලන ගිණුමේ සටහන් කරද්දි කිසිම වෙනසක් නැහැ දිනේ දැම්මා. හැබැයි බැංකු ප්‍රකාශයට යන්න ඕනේ දින පිළිවෙලට. එතකොට තැන්පතුවක් එන්න පුළුවන්, ඊට පස්සේ චෙක් එකක් එන්න පුළුවන්, ඊට පස්සේ ආයෙ චෙක් එකක් එන්න පුළුවන්, ආයෙ තැන්පතුවක් එන්න පුළුවන්. ඒක දින පිළිවෙලට යන්න ඕනේ. right. අපි උදාහරණයක් අරගෙන කතා කරමු. ලියා ගන්න. උදාහරණාංක 3. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත.
පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. ඒ අර්ථය ලියන්න. ඒ අර්ථය ලියා ගන්න. මුදල් ශේෂය 110යි. රුපියල් 1000 කියලා දාගන්න. 1.2 විකුණුම් 100යි. 1.8 ණය ගැති ලැබීම් 200යි. 1.21 විවිධ ආදායම් 50යි. 1.28 වෙනත් 150යි. එතකොට දින 4 වෙනිනේ 1.2 1.8 1.21 1.28. ඊළඟ මුදල් ගෙවීම් වල 1.6 ගැනුම් 140යි. 1.10 ණය හිමි ගෙවීම් 190යි. 1.16 විවිධ වියදම් 80යි. 1.26 වෙනත් 40යි. වෙනත් 40යි. යටින් ලියන අමතර තොරතුරු 1 ආරම්භක ශේෂ අතර අසමානතාවක් නැත. ආරම්භක ශේෂ අතර අසමානතාවක් නැත. 2 සියලුම ගනුදෙනු නිසි පරිදි බැංකුවේ පොත්වල වාර්තා වී ඇත. නිසි පරිදි බැංකුවේ පොත්වල වාර්තා වී ඇත. යටිලියන අවශ්‍ය වන්නේ 1 ව්‍යාපාරයේ පොත්වල දැක්වෙන මුදල් පාලන ගිණුම 2 බැංකුවේ පොත්වල දැක්වෙන බැංකු ප්‍රකාශනය right. බලන්න ඉස්සෙල්ලාම ඔයා මුදල් පාලන ගිණුම හදන්න අපි බැංකු ප්‍රකාශය තනියම මේ කට්ටියම හදමු. මාත් එක්ක කවුලා හදමු බැංකු ප්‍රකාශය රූල් කරගන්න. මුදල් පාලන ගිණුම තනියම හදන්න ඒකට දින ප්‍රශ්නයක් නෑ. මොකද ලැබීම් හර පැත්තේ ගෙවීම් බැර පැත්තේ දාන්නේ. ඉක්මනින් බලන්න රූල් කරගන්න මුදල් පාලන ගිණුමයි බැංකු ප්‍රකාශය. ඉතාලම ඉක්මනින් මුදල් පාලන ගිණුම හදන්න තනියම. තනියම හදන්න මුදල් පාලන ගිණුම. right බලමු අපි ඉස්සෙල්ලාම තියෙනවා ආරම්භක ශේෂය 110යි. මෙතන දින ටික දාලාම හදනවා 1.2 විකුණුම්
1.8 ණය ගෙති ලැබීම් 1.21 1.28 දිනේ දැම්ම ගනුදෙනු ලියුවා 100යි 200යි 50යි 150යි මේ පැත්තේ දිනේ දාලා ගනුදෙනු ටික ලියන්න. මෙතන ඕන ආරම්භක ශේෂයට 1.1 කියලා දාන්න. මෙතනත් දිනේ දාලා ලියන්න. 1.6 1.10 1.16 1.26 ගනුදෙනු ටික ලියන්න. වටිනාකම් දාන්න 140යි 190යි 80යි 40යි දින ටික දාලා ගනුදෙනු ටික දාන්න. දින දීලා තියෙනවා. දැන් එක්කව කරන මේ පැත්ත වැඩි 0යි 6යි 5යි 11යි එකක් ඉතුරුයි. මෙතන 5යි 1යි 6යි 610යි. මේ පැත්තේ දානවා 610යි. මෙතන ගන්නවා 190යි 140යි 330යි 330යි 100යි 430යි 450යි. එතකොට මෙතන 160ක වෙනසක් එනවා. ඒක දාන්න 15ට ගෙන ගියා. මේ පැත්තෙන් ඉදිරියට ගෙන ගියා කියලා 160යි. දැන් ඔයාට මේවා එක දිගට ලියාගෙන යන්න බෑ. කොහරිද බැංකු ප්‍රකාශය රූල් කළාද? මනි වෙලා ගන්න එපා ඊටම ඉක්මනින්. බැංකු ප්‍රකාශය ආරම්භක ශේෂ අතර අසමානතාවයක් නැහැනේ. ආරම්භක ශේෂය දාගන්න දිනේ 1.1 110ක් ආරම්භක ශේෂය දාගන්න උඩින්ම. ඔන්න දරුවෝ ඊළඟට තියෙන ආසන්නම දිනය ගන්නවා 1.2. ඒක මේ හර පැත්තේ එකක්. එහෙනම් මේකේ දාන්න ඕනේ බැර පැත්තේ. ඒ නිසා ලියන්න තැන්පතු කියලා. කීයද තියෙන්නේ? 100යි බැර පැත්තේ. දැන් මේක එකතු කරන්න යන්න එපා. ඊළඟ ආසන්නම දිනේ තියෙන්නේ 1.6. අර නිකුත් කරපු චෙක් එක. මේකේ ලියන්නේ චෙක් කියලා. හැබැයි අරකේ බැර පැත්තේ දිවිච්ච නිසා මේකේ හර පැත්තේ දාන්න 140යි. ඊළඟට ආයේ දිනේ තියෙන්නේ 1.8. තැන්පතුවක් හර පැත්තේ තියෙන එක. මේකේ දාන්නේ බැර පැත්තේ 200යි. ආයෙ ළඟම දිනේ තියෙන්නේ 1.10. චෙක් එක. කීයද ළමයි තියෙන්නේ? 190යි. අරකේ බැර තිබිච්ච නිසා මේකේ හර. ආයෙ දිනේ තියෙන්නේ 1.16. මේ පැත්තේ මේක. විවිධ වියදම් කියන චෙක් එක. 80යි. ආයෙ ළඟම දිනේ තියෙන්නේ 1.21. තැන්පතුවක්. තැන්පතුවක්. මේකේ හර තියෙන නිසා මේකේ බැර 50යි. ඒ වගේම ළමයි ඊළඟ දිනේ තියෙන්නේ 1.26. චෙක් එකක්. අරකේ බැර තිබිච්ච නිසා මේකේ හර ආයෙ තියෙන ළමයි වෙනත් එකක් 1.28. ඒකත් තැන්පතුවක්. මේකේ හර තියෙන නිසා අනිත් පැත්තේ බැර කීයද එන්නේ? 150යි. ඔච්චරයි තියෙන්නේ දින ටික. දැන් අපි පෙර පරිදි එකතු කරන් එනවා. බැරේව එකතු කරනවා, හරේව අඩු කරනවා. 110යි 100යි 210යි. 210න් 140ක් ගියාම 70යි. 70යි 200යි 270යි. 270යි. ඊළඟට එකකින් 190ක් ගියාම 80ක් එනවා. 80න් 80ක් ගියාම 0යි.
ආයේකට 50ක් එකතු වෙනවා. 50යි. 50න් 40ක් ගියාම 10යි. 10ට 150ක් එකතු වෙනවා. උත්තරේ 160යි. මේ තියෙන ළමයි නිසි පරිදි පොත්වල ලියලා නිසා මේ උත්තරයට සමාන වෙනවා. මේ උත්තරයට සමාන වෙනවා. ඔය අපි ලිව්වේ අභ්‍යාසාංක 3. දැන් හදමු අභ්‍යාසාංක 4. අභ්‍යාසාංක 4 පිළිවෙලට තමන් කරන දේ හොඳ අවබෝධයෙන් කරන්න. චූටි වෙනස්කම් ඉස්සරහදී කරනවා. ඒ නිසා මේ වෙනස්කම් අඳුර ගන්න හරියට ඔය අභ්‍යාසය කරන්න ඕනේ. ලියන අභ්‍යාසාංක 4. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. ලියා ගන්න මේක. 1 මුදල් ශේෂය 250යි. 250යි. 1 මුදල් ලැබීම යටතේ 1.3 විකුණු 150යි. 1.7 ණය ගෙති ලැබී 250යි. 1.15 විවිධ ආදායම් 60යි. 1.28 වෙනත් 100යි. මුදල් ගෙවීම් වල 1.4 ගැනුම් 200යි. 1.5 ණය හිමි ගෙවීම් 120යි. 1.18 විවිධ වියදම් 70යි. 1.26 වෙනත් 110යි. වෙනත් 110යි. අමතර තොරතුරු ඒ යටතේ ළමයි 1 ආරම්භක ශේෂ අතර අසමානතාවයක් නැත. ආරම්භක ශේෂ අතර අසමානතාවයක් නැත. 2 සියලුම ගනුදෙනු නිසි පරිදි බැංකුවේ පොත්වල වාර්තා වී ඇත. යටින් ලියන අවශ්‍ය වන්නේ 1 ව්‍යාපාරයේ පොත්වල මුදල් පාලන ගිණුම 2 බැංකුව විසින් පිළියෙල කර බැංකු ප්‍රකාශනය බැංකුව විසින් පිළියෙල කළ බැංකු ප්‍රකාශනය right බලන්න ඉක්මනින් හදන්න මුදල් පාලන ගිණුමයි බැංකු ප්‍රකාශය හදද්දි මතකනේ මම කිව්වා දින පිළිවෙල ඊටම වැදගත්. right බලන්න ඉක්මනින් හදන්න ගන්න.
ක්‍රමානුකූලව රූල් කරන්න මුදල් පාලන ගිණුම දින දාලා හදන්න. कोई इक्मनिंग हजारे बैंक प्रकाश है බලන මුදල් පාලන ගිණුමේ තියෙන ටික 1.1
1.3 1.7 1.15 1.28 ආරම්භක ශේෂය 250යි. ඒ වගේම 150යි. ඒ වගේම 250යි. ඒ වගේම 60යි. ඒ වගේම 100යි. ගෙවීම් ටිකේ දින ටික දානවා 1.4 1.5 1.18 1.26 වටිනාකම් ටික දාන්න 200යි 120යි 70යි 110යි. දැන් එකතු කරන්න මේ පැත්ත 0යි 5යි 10යි 15යි 21යි දෙකක් ඉතුරුයි 4යි 3යි 7යි 1යි 8යි 810යි. මේ පැත්ත 200යි 320යි 390යි 500යි. එතකොට 310ක වෙනසක් එනවා ශේෂය. 310ක ශේෂයක් එනවා අන්තිමට. දැන් අපි බලමු බැංකු ප්‍රකාශයේ ආරම්භක ශේෂය වෙනස් නෑ. මෙතන දාන්න 250යි. ආරම්භක ශේෂය වෙනස් නෑ 250යි. ඒ වගේම දාන්න දින පිළිවෙලට දැන් දාන්නේ ඉස්සෙල්ලාම තියෙන දිනේ 1.3 මේකේ හර තියෙන්නේ දාන්න තැන්පතු කියලා. බැර පැත්තට 150යි. ඊළඟට දිනේ තියෙන්නේ 1.4 චෙක් කියලා. අපි දුන්න චෙක් එක 120ක් හර පැත්තට ආගේ බැර තිබිච්ච නිසා ආය දිනේ තියෙන්නේ 1.5 චෙක් කියලා දාන්න 100 මෙතන 200යි. මෙතන කීයද 120යි. ආය 1.5ට පස්සේ තියෙන ළමයි 1.7 තැන්පතුවා. ඒක යන්න ඕනේ බැර පැත්තට 250යි. ආය ළමයි 1.7ට පස්සේ තියෙන්නේ 1.15 ඒකත් තැන්පතුවා. ඒක යන්න ඕනේ බැර පැත්තට 60යි. ඊළඟට ආයෙ දිනේ තියෙන ළමයි 1.18 චෙක් එකක් 70යි හර පැත්තට අරගෙන බැර තියෙන නිසා ආයෙ දිනේ 1.26 ආයෙ තියෙන චෙක් එකක් කීයක් තියෙන්නේ 110ක් අරගෙන බැර තිබිච්ච නිසා මේකේ හර පැත්තට ආයෙ දිනේ තියෙන 1.28 අන්තිම එක ඒක තැන්පතුවක්. මේකේ හර තියෙන නිසා මේකේ යන්නේ බැර පැත්තට 100යි. දැන් බලන්න එක්කව කරන්න තනියම. එක්කව කරන්න තනියම. දෙසිය 50යි මේ 150යි එකතු වුණා 400යි. 400න් 200ක් ගියාම 200යි. 200න් 120ක් ගියාම 80යි. 80ට 250ක් එකතු වුණා 330යි. 330ට 60ක් එකතු වුණා 390යි. 390න් 70ක් අඩු වුණා 320යි. 320න් 110ක් ගියාම 210යි. 210ට 100ක් එකතු වුණා 310යි. මේ තියෙන නිසි පරිදි සටහන් වුණාට පස්සේ අවසාන ශේෂය සමාන වෙන්න ඕනේ. 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 ඔන්න ළමයි දැන් හොඳට අහගන්න. දැන් තව පොඩි වෙනසක් කරන්න යන්නේ. හරි ලියා ගන්න. උදාහරණ 5.
ඊට වඩා වෙනස් හොඳට අහගන්න. උදාහරණ 5 ලියන්න. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. ඒ යටතේ 1 මුදල් ශේෂය රුපියල් 100යි. රුපියල් 1000 කියලා දාන්න ඕනේ. මුදල් ලැබීම 1.3 විකුණුම් 120යි. 1.6 ණයගැති ලැබීම් 150යි. 1.18 විවිධ ආදායම් 30යි. 1.29 වෙනත් 100යි. මුදල් ගෙවීම් වල 1.9 ගැනුම් 80යි. 1.15 ණය හිමි ගෙවීම් 140යි. 1.20 විවිධ වියදම් 50යි. 1.26 වෙනත් 90යි. ඔන්න අතිරේක තොරතුරු ටික හොඳට අහගන්න. අතිරේක තොරතුරු 1 ආරම්භක ශේෂ අතර අසමානතාවයක් නැත. 1 ආරම්භක ශේෂ අතර අසමානතාවයක් නැත. ඒක ඉස්සෙල්ලා වගේමයි. 2 ණයගැතියන්ගෙන් ලද චෙක්පත් වලින් රුපියල් 50,000ක් උපලබ්ධි වී නැත. වරහණක් ඇතුළේ ලියා ගන්න උපලබ්ධි වී නැත කියන තැන බැංකු ගිණුමට ඇතුළත් වී නැත. උපලබ්ධි වී නැත කියන්නේ බැංකු ගිණුමට ඇතුළත් වී නැත. තුන්වෙනි එක ණය හිමියන්ට ගෙවූ රුපියල් ලක්ෂයක චෙක්පතක් ගෙවීමට ඉදිරිපත් කර නැත. ඉදිරිපත් කර නැත. 4 තව එකක් ලියාගමු. මුදල් පාලන ගිණුමේ සටහන් නොවූ සටහන් නොවූ බැංකුව අය කළ ගාස්තුව
රුපියල් 10000කි. බැංකුව අය කළ ගාස්තුව රුපියල් 10000කි. බැංකුව අය කළ ගාස්තුව රුපියල් 10000කි. යඩේ ලියන අවශ්‍ය වන්නේ 1. ව්‍යාපාරයේ පොත්වල පිළියෙල කර තිබුණේයි සැලකෙන ව්‍යාපාරයේ පොත්වල පිළියෙල කර තිබුණේයි සැලකෙන මුදල් පාලන ගිණුම. 2. බැංකුව පිළියෙල කර ඇති බැංකුව පිළියෙල කර ඇති බැංකු ප්‍රකාශය. බැංකුව පිළියෙල කර ඇති බැංකු ප්‍රකාශය. right. ළමයි බැංකු ප්‍රකාශය හදන හැටි මම කියලා දෙන්නම්. දැන් ඔයා ඊටාම ඉක්මනින් දින ටික හරි දින ටික දාලා නිවැරදිව දින ටික දාලා බලන්න ඉක්මනට මුදල් පාලන ගිණුම හදන්න ගන්න. මම බැංකු ප්‍රකාශය හදන හැටි කියලා දෙන්නම්. මුදල් පාලන ගිණුම හදන්න ගන්න ඉක්මන ඊටාම ඉක්මනින් හොඳ අවබෝධයෙන් මුදල් පාලන ගිණුමට මේ ටික දාන්නේ. මේ අතිරේක තොරතුරු වල සම්බන්ධයක් නැහැ මුදල් පාලන ගිණුමට. ඉක්මන් කරලා දාන ආරම්භක ශේෂය දාන්න ලැබීම් ටිකයි ගෙවීම් ටිකයි දාලා මුදල් පාලන ගිණුම හදන්න. කොයික් වනින් මුදල් පාලන ගිණුමේ බලන්න 1.1 ශේෂය 100යි ඊළඟට තියෙනවා 1.3 1.10 1.6 1.18 1.29 වටිනාකම් ටික 120යි 150යි 30යි 100යි අනිත් පැත්තේ දින ටික 1.9 1.15 1.20 ඒ වගේම 1.26 මේකේ වටිනාකම් ටික දාන්න 80යි 140යි 50යි 90යි දැන් මුදල් පාලන ගිණුම තුලනය කරමු බිංදුවයි මෙතන තියෙනවා 7යි 3යි 10යි එකක් ඉතුරුයි 4යි 1යි 5යි 500යි දැන් බලමු මේ පැත්තේ
220යි 270යි 360ක් ගියාම 140ක් ඉතුරු වෙනවා. 140ක් ඉතුරු වෙනවා. ඔන්න දරුවෝ මේ බැංකු ප්‍රකාශය හදද්දී දින ටිකක් ඕනේ හරියට පිළිවෙලට මේ අතිරේක තොරතුරු ටිකටත් යන්න වෙනවා. ඔන්න ඉස්සෙල්ලාම දිනය තියෙන්නේ මෙතන බලනවා. ඉස්සෙල්ලාම දිනය තියෙන්නේ 1.3 තැන්පත් කරපු එක. මේකේ හර පැත්තේ තියෙන එකක්. ඒ නිසා ලියනවා තැන්පතු කියලා. විකුණුම් එක ගැන මුකුත් කියන්නේ නැහැ. ඒ නිසා ඒක ලියනවා මේ පැත්තේ 120යි. උඩම දාන්න ශේෂය. ශේෂය දාන්න ඉන්න 100. ඒකේ ශේෂය 100 දාන්න ඉන්න. ශේෂය 100 දාන්න. මේක ගැන මොකුත් කියලා තිබුණේ නෑ තොරතුරක්. ඒ නිසා 120 දැම්මා. ඔන්න 1.61 ගැන කියලා තියෙනවා මේ බලන්න. තරු ලකුණක් දාගන්න එළියෙන්. මේ 1.61 ගැන කියලා තියෙනවා යමක්. මොකද්ද කියලා තියෙන්නේ මේ තියෙන්නේ. ණය ගැතියන්ගෙන් ලද චෙක්පත් වලින් 50000ක චෙක්පත් උපලබ්ධ වෙලා නැහැ. අපි වරහණක් ඇතුලේ ලිව්වා උපලබ්ධ වෙලා නැහැ කියන්නේ බැංකු ගිණුමට වැටිලා නැහැ. කොච්චරකද 50ක ඒවා. ළමයි ණය ගැතියන්ගෙන් ලැබිලා තියෙනවා 150. මේ තියෙන්නේ. ඒකෙන් 50ක් account එකට වැටිලා නැහැ. එහෙනම් මේ පැත්තේ තැන්පතු කියලා දාන්නේ 50ක් අයින් කරලා කීයක් විතරක් දාන්නේ 100ක් විතරයි. මේ 150ක් තිබුණාට 50ක් වැඩිලා නැහැ. දාන්නේ කීයක් විතරයිද? 100යි. ආයේ දිනේ තියෙන ළමයි 1.9. ගැනුම් කියන චෙක් එකට ගෙවපු එක. ඒකේ වෙනසක් නැහැ. මුකුත් කියන්නේ 80යි. ඔන්න ඊළඟට තියෙනවා දිනේ බලනවා. දිනේ තියෙන්නේ 1.15. ආන්ගේ ගැන විශේෂ දෙයක් කියලා තියෙනවා. මේකත් චෙක් එකක්. මොකද්ද කීයක් තියෙනවද චෙක් එකේ 140යි. මෙතන කියනවා ළමයි ණය හිමියන්ට ගෙවපු ලක්ෂයක චෙක් එක ගෙවන්න බැංකුවට ඉදිරිපත් කළා නැහැලු. ඒ කියන්නේ 140ක ඒවා නිකුත් කළාට ඇත්තටම 100ක ඒවා ගෙවන්න ඉදිරිපත් කළා නැහැ. ඒ කියන්නේ බැංකුව ගෙවලා තියෙන කීයක් විතරයි කියන එකද 40යි. ඒ කියන්නේ 140න් 100ක් ගෙවලා නැහැ කියන්නේ බැංකුව ගෙවලා තියෙන්නේ 40යි. බැංකුව ගෙවලා තියෙන්නේ 40යි. බැංකුව ගෙවලා තියෙන්නේ 40යි. ඊළඟට ළමයි ඊළඟ එකේ මොකොත් දිනයක් දීලා නැහැ. ඒ නිසා ඒක මාසයේ අන්තිමට දැම්ම හැකි. දැන් බලනවා 1.15ට පස්සේ දිනයක් තියෙන්නේ කවදද? 1.18. හර පැත්තේ තියෙන එකක් කියන්නේ මේකේ බැරට යන්නේ තැන්පතුවා 30යි. ඊළඟට දිනේ තියෙන්නේ 1.18ට පස්සේ 1.20 චෙක් එකක්. චෙක් එකක් කීයද තියෙන්නේ? 50යි හර පැත්තට. ආයෙ තියෙනවා 1.26. ආයෙ තියෙන චෙක් එකක් 90ක් හර පැත්තට. මේකේ බැර තියෙන ඒවා මේකේ හර. ආයෙ දිනේ තියෙන්නේ 1.29. 1.29. ඒකේ තියෙන තැන්පතුවක් මේකේ හරනම් මේකේ බැර. කොච්චර තියෙන තැන්පතුව 100යි. තව එකක් එනවා ළමයි දිනේ දීලා නැති එක 1.31. මොකක්ද එන්නේ? බැංකු ගාස්තුව. ළමයි බැංකුව ගාස්තුවක් අය කරනවා කියන්නේ අපේ ගිණුමට එක් අහු වෙනවද? අපේ ගිණුමෙන් කපා ගන්නවද? කපා ගන්නවා. කපා ගන්නවා කියන්නේ අඩු කරන ඒවා. අඩු කරන ඒවා අපි දැන් මේ මොන පැත්තේද? හර පැත්තේ දාන්න 10යි. මේ තියෙන්නේ මේ අතිරේක තොරතුරු 3. තරු ලකුණක් දාගන්න එක. දැන් අපි අවසාන තීරුව එකතු කරමු. 100යි 120යි එකතු වෙච්චාම 220යි. 220යි 100යි එකතු වෙච්චාම 320යි. 320න් 80ක් ගියාම 240යි. ඒකෙන් 40ක් ගියාම 200යි. ඒකට 30ක් එකතු වෙච්චාම 230යි. 230න් 50ක් ගියාම 180යි. 180න් 90ක් ගියාම 90යි.
90ට 100ක් එකතු වෙච්චාම 190යි. 190ෙන් 10ක් ගියාම 180යි. 180යි. හැබැයි ළමයි ඔයාට පේනවා මෙන්න මෙතන ශේෂයට දැන් සමාන වෙන්නේ නැහැ. ඇයි සමාන වෙන්නේ නැත්තේ? මෙන්න මේ වෙනස්කම් කීය නිසාද? 3 නිසා. ලියන්න යටි. ඉහත මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය වන අවසාන ශේෂය වන 1,40,000 බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂය වන 1,80,000ට සමාන නොවන්නේ ඉහත අභ්‍යාසයේ දී ඇති අතිරේක තොරතුරු අංක 2, 3 හා 4 යන හේතු නිසාවෙනි. 2, 3, 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 4 යන හේතු නිසාවෙනි. right. ඔය අපි හැදුවේ 5 වෙනි උදාහරණය. අපි තව එක උදාහරණයක් හදමු මේ જાතියෙන්. ලියා ගන්න උදාහරණාංක 6. ලියන උදාහරණාංක 6. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. ඒ යටතේ ලියා ගන්න ළමයි. උදාහරණාංක 6. එකයි එක මුදල් ශේෂය 180යි. මුදල් ලැබීම් 1.5 විකුණුම් 120යි. 1.16 ණයගැති ලැබීම් 190යි. 1.18 විවිධ ආදායම් 50යි. 1.23 වෙනත් ලැබීම් 70යි. මුදල් ගෙවීම් 1.9 ගැනුම් 1.9 ගැනුම් 1.9 ගැනුම් 1.9 මේක දාගන්නකො 1.4 ගැනුම් 200යි. ඊළඟට 1.12 ණය හිමි ගෙවීම 110යි. 1.20 විවිධ වියදම් 40යි. 1.26 වෙනත් 60යි. අමතර තොරතුරු
අමතර තොරතුරු. ඒ යටතේ එක ආරම්භක ශේෂ අතර අසමානතාවයක් නැත. එක ආරම්භක ශේෂ අතර අසමානතාවයක් නැත. දෙක ණයගැතියන්ගෙන් ලද චෙක්පත් වලින් ණයගැතියන්ගෙන් ලද චෙක්පත් වලින් 70000ක් උපලබ්ධි වී නැත. 70000ක් උපලබ්ධි වී නැත. තුන්වෙනි එක ණය හිමියන්ට ගෙවූ 60000ක චෙක්පතක් ගෙවීමට ඉදිරිපත් කර නැත. 60000ක චෙක්පතක් ගෙවීමට ඉදිරිපත් කර නැත. 4 මුදල් පාලන ගිණුමේ සටහන් වූ බැංකුව අය කළ ගාස්තුව රුපියල් 20000කි. 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 රුපියල් 20000කි. යටිට යන අවශ්‍ය වන්නේ 1 ව්‍යාපාරය පිළියෙල කර ඇති මුදල් පාලන ගිණුම. ව්‍යාපාරය පිළියෙල කර ඇති මුදල් පාලන ගිණුම. 2 බැංකුව පිළියෙල කර ඇති බැංකු ප්‍රකාශනය. බැංකුව පිළියෙල කර ඇති බැංකු ප්‍රකාශනය. right බලන්න ඉක්මනට ඊටාම ඉක්මනින් රූල් කරගන්න මුදල් පාලන ගිණුමයි හරියට දින ටික සහ මේ අතිරේක තොරතුරු ටික අරගෙන බැංකු ප්‍රකාශනය හදන්න. ඊටාම ඉක්මනින් පොඩි වෙලාවක් දෙන්න.
ඉක්මනින් ළමයි. මුදල් පාලන ගිණුමයි බැංකු ප්‍රකාශනයයි. බලන්න දැන් මුදල් පාලන ගිණුම නම් ඔයා මේ වෙනකොට හදලා ඇති. දින ටික 1.1 1.5 1.16 1.18 1.23 ශේෂය 180යි විකුණුම් 120යි ණයගෙති ලැබීම් 190යි විවිධ ආදායම් 50යි වෙනත් එක 70යි. ඊට පස්සේ අනිත් පැත්තේ දින ටික 1.4 1.12 1.20 1.26 ඊට පස්සේ මේ පැත්තේ වටිනාකම් තියෙන ගැනුම් වල 200යි 110යි 40යි 60යි. දැන් එකතු කරමු මේ පැත්ත වැඩි බිංදුවයි 10යි 19යි 24යි 7යි 31යි 31යි 3ක් ඉතුරුයි 3යි 3යි 6යි 610ක් එනවා මේ පැත්ත. එතකොට මෙතන තියෙන්නේ 200යි 310යි 100යි 410යි. එතකොට මෙතන 200ක් එනවා අවසාන උත්තරය. අවසාන උත්තරේ 200ක් එනවා. අවසාන උත්තරේ 200ක් එනවා. අවසාන උත්තරේ 200ක් එනවා. අවසාන උත්තරේ 200ක් එනවා. දැන් ආරම්භක ශේෂය දාගන්න අසමානතාවයක් නැහැ නේ දරුවෝ. කීයද ආරම්භක ශේෂය තියෙන්නේ? 180යි. ඒකේ වෙනසක් නැහැ. ඊළඟට ඉස්සෙල්ලාම දිනේ තියෙන්නේ මොකද්ද? 1.4. ගැනුම් ගැන මුකුත් අවුලක් කියලා නැහැ. ඒ කියන්නේ ගැනුම් වලට දීපු චෙක් එක තියෙනවා 200යි. ආයෙ දිනේ තියෙන්නේ 1.5. ඕම් උතන ප්‍රශ්නයක් තියෙනවා ණයගෙති ලැබීම් වල අනේ විකුණුම් වල. එතකොට එතන ගැටලුවකුත් නැහැ. ඒකේ තියෙන තැන්පතුවක්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. 120යි. ඕම් ඊළඟ එකේ ප්‍රශ්නයක් තියෙනවා. කවදද? 1.12 1.12 ණය හිමියන්ට ගෙවපු එකේ. මොකක්ද ඒ තියෙන ප්‍රශ්නය? මේ බලන්න. ණය හිමියන්ට ගෙවපු 60000ක චෙක් එකක් ගෙවන්න ඉදිරිපත් වෙලා නැහැ 60ක්. එතකොට මෙතන ණය හිමියන්ට 110ක් ගෙවලා තියෙනවා. එතකොට 60ක චෙක් එකක් ඉදිරිපත් වෙලා නැත්නම් 110න් 60ක් ගියාට පස්සේ ඉදිරිපත් වෙලා තියෙන්නේ කීයක් විතරද ළමයි? 50යි. ආයෙ තියෙනවා 1.16 දිනේ. 1.16 එකෙත් ගැටලුවක් තියෙනවා. ණයගෙතියන්ගෙන් ලද 70ක චෙක් උපලබ්ධ වෙලා නැහැ. ඔක්කොම 190ක් තියෙනවා තැන්පත් කරලා. හැබැයි ඒකෙන් බැංකු account එකට වැටිලා නැහැ 70ක්. එතකොට 190න් 70ක් ගියාට පස්සේ මෙතෙන්ට වැටෙන්නේ කීයද? 120යි. ආයෙ දිනේ තියෙන්නේ 1.18. ඒකත් හරපැත්තේ තිබිච්ච එකක්. මේකේ බැර පැත්තට යන්නේ තැන්පතුව. වෙනසක් නැහැ එතන 50යි. ආයෙ දිනේ තියෙන්නේ 1.20. චෙක් එක කීයද ළමයි? 1.20 චෙක් එක තියෙන්නේ 40යි. අරගේ බැර නිසා මේකේ හර. ආයෙ තියෙන්නේ 1.23 මේ තැන්පතුව. මේකේ යන්නේ අනිත් පැත්තේ බැර පැත්තට 70යි. ආයෙ තියෙන්නේ ළමයි මොකද්ද? 1.26 චෙක් එක දාන්න 60යි. අරගේ බැර නිසා මේකේ හර
ආයෙ තියෙන්නේ අර 1.31 වෙනිදා බැංකුව අය කළ ගාස්තුව. ගාස්තුවක් අඩු කරනවා කියන අය කරනවා කියන අඩු කරනවා කිව්වා. ඒ අඩු කරන එක මේකේ හරපැති දාන්න 20යි. මෙන්න මේ තුන්වෙනි කාරණේ හතරවෙනි කාරණේ තමයි මේ තරු ලකුණු දාලා තියෙන්නේ. අතෙන් අඩු කරලා ගත්තේ. දැන් අවසාන එකතුව ගමු. මෙන්න මෙතනදී පුංචි බලන්න වෙනසක් තියෙනවා. 180න් 200ක් ගියාම 180න් 200ක් ගියාම මොන 20යිද? ඍණ 20යි. ඍණ 20යි. ගිණුම ශේෂය ඍණ වෙනවා ඒ මොහොතේදී. ඍණ 20ට ධන 120ක් එකතු වෙච්චාම ධන 100යි. 100න් 50ක් අඩු වුණා 50යි. 50ට 120ක් එකතු වුණා 170යි. 170ට 50ක් එකතු වුණා 220යි. 220න් 40ක් ගියාම 180යි. 180ට 70ක් එකතු වෙච්චාම 250යි. 250න් 60ක් අඩු වෙච්චාම 190යි. 190න් 20ක් අඩු වෙච්චාම 170යි. එතකොට මෙතනත් ඔයාලට පේනවා මේ උත්තරේ අතර අසමානතාවයක් තියෙනවා. ඒ අසමානතාවයට හේතු වෙන්නේ මෙන්න මේ කාරණා තුන. මේ කාරණා තුන. ළමයි ඔයාලට මේ පාඩමේ මේ ගණන් ටික හැදීමේ මූලික වශයෙන් අපි අවධාරණය කළේ මේ දෙපාර්ශවය අතර ගිණුම් තැබීමේදී සිදුවන සංසිද්ධිය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම. මොකද අපිට එතකොට ලබන මාසේ අලුත් වෙනම පොතක් එනවා. ඔයගොල්ලන් ලොකු පොතක්. බැංකු සැසඳුම් ප්‍රකාශන ලොකු නිබන්ධනයක් එනවා. පොඩි නිබන්ධනයක් නෙමෙයි විශාල අභ්‍යාස ප්‍රමාණයක. හරිද? විශාල අභ්‍යාස ප්‍රමාණයක හරිද? පිටු 30ක විතර නිබන්ධනයක්. එතකොට මේ නිබන්ධනයේදී අපිට තියෙන කොටස් ටික තාම පැහැදිලිව සාකච්ඡා කරන්න හරිම ලේසි වෙනවා. ඔයාට මේ මූලික දැනුම ඔයා ලබාගෙන තිබීම. එහෙනම් අද අපි කොටසින් කතා කළේ ලැබීම් ජර්නලය සහ ගෙවීම් ජර්නලය. එහෙම නැත්නම් මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් ආශ්‍රිතව සිදුවෙන ගනුදෙනු ව්‍යාපාරයේ පොත්වල වගේම බැංකුවේ පොත්වලත් සටහන් කරන ආකාරය. යටින් යන තරු ලකුණක් දාලා මෙම කොටසේදී අවධාරණය කරනු ලැබුවේ කිසියම් ව්‍යාපාරයක සිදුවන මුදල් ගනුදෙනු එම ව්‍යාපාරයේ පොත්වල හා බැංකුවේ පොත්වල ගිණුම් ගත කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේද පිළිබඳවයි. right. එහෙමනම් දරුවෝ ඔන්න ඔය ටික හොඳට නැවත වතාවක් ඕගොල්ලෝ එතකොට අපි මේ කාලය තුලදී හරිද අපි ඔන්ලයින් ඔස්සේ ඊටාම වැදගත් පාඩම් රාශියක් ඊටාම සවිස්තරාත්මකව විශාල අභ්‍යාස ප්‍රමාණයකින්